කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජන්නිකෝ අනරයෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ථ කිල මතානුයෝගෝ දුක්ඛෝ අනරයෝ අනත්ත සංහිතෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් හැම දෙනාම ඇසල පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන පෙහෙවස් සමාදන් වෙලා අද දවසේ ධර්මානුධර්ම ප්‍රතිපන්නව ගත කරන්නට බලාපොරොත්තු උදෑසන කාලෙදී සිල් සමාදන් වෙලා දැන් දවසෙන් භාගයකට වඩා ගත කරලා වැඩසටහනෙහි අවසාන අංගය වන ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නටයි සූදානම් වෙලා ඉන්න. හැම දෙනෙක්ම සූදානම්. බුදුරජාණන් වහන්සේ විසින් සාමිනාංශ මේ කියන්න ගොඩ කැඩි කැඩි ඇහෙන සාමිනාංශ වීඩියෝ එක ඔෆ් කරමුද? දැන් බලන්න සාමිනාංශ දැන් හරියයි සමහරට. හරි. මේ හැම දෙනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද්ද කියලා බුදුරජාණන් වහන්සේ විසින් නොයෙකුත් අවස්ථාවන් වලදී දේශනා කරලා තිබෙනවා. එයින් උන්වහන්සේ පැහැදිලි කරපු එක කාරණාවක් තමයි අවස්ථාවකදී උන්වහන්සේ දේශනා කරනවා සුනාත ධාරේත චරාත කියලා වචන තුනකින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය වගේම කෙසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්ද කියන බව. සුනාත කියලා කිව්වේ ඊටාම මනවින් නොයසුරුණු මනසින් එවැගේම දේශනා කරනු ලබන ධර්මයටම අවධානය යොමු කරගෙන අර්ථ විමසමින් ශ්‍රවණය කිරීමයි. එවගේ මේ ශ්‍රවණය කරන ලද ධර්මය ධාරණය කර ගැනීම දෙවැනි කාරණාව. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරනවා ධාරේත කියලා. එවගේම අවසාන කාරණාව තමයි චරාත. දැන් අපි වටිනා කියන දෙයක් අපට ලැබුණහම ඒ දේ තැන්තැන්වල දාන්නේ නෑ, සුරක්ෂිතව තැන්පත් කරනවා. ඒවගේ තැන්පත් කරපු දේ ප්‍රයෝජනයට ගත යුතුයි, නැත්තං එයින් වැඩක් වෙන්න නෑ. එක නිකං විනාශයට පත්වෙලා යන එකයි සිද්ධ වෙන්නේ. එනිසා ධර්මය ධාරණය කරගන්නවා වගේම ධර්මය ශ්‍රවණය කරන ලද ධාරණය කරගත්ත ධර්මයට අපේ ජීවිතය පවත්වන්නටත් උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙමුණොත් තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් නියම අර්ථය, නියම ප්‍රතිලාභය, නියම ප්‍රයෝජනය ගත්තවෙන්. ඉතින් අද මේ පින්නතුන්ට ධර්ම දේශනා පැවැත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ මංගල ධර්ම දේශනා වෙච්ච දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තෝරා ගත්තේ අද පොය දිනයට මාතෘකාවේ දෙන්නෙත් ඇසල පුන් පොහොය දිනේදී තමයි උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය, එහෙමත් නැත්තම් ධම්ම චක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන්න. සූත්‍රයේහි
ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන් සඳහා උන්වහන්සේලා අමතලා පස්වග භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ මුලින් මාතෘකා විදිහට ප්‍රකාශ කරේ උන්වහන්සේ විසින් ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට පස්වග මහණුන් වහන්සේලාට කළ පළවෙනි ප්‍රකාශය ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන නසේවි තබ්බා. පැවිද්දන් විසින් මේ අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙක අත්හල යුතුයි. එහෙමත් නැත්නම් ඒ අන්ත දෙක දුරු කළ යුතුයි කියලා උන්වහන්සේ මතක් කරනවා. මොකද්ද පළවෙනි අන්තය? කාමේසු කාමසු ධම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානු යෝගය එහෙමත් නැත්නම් අධික ලෙස ශරීරයට එහෙමත් නැත්නම් පංචකාමයන් පිනවීම තුළින් ලබන තෘප්තියෙන් නිර්වාණය අවබෝධ කරන්නට නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් කියන හැඟීමක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජය තුළ පැවතුණා. ඒක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි අත්තකිල මතානුයෝගයේ හෙවත් ශරීරයට දැඩි ලෙස දුක්දීම තුළින් ආත්ම තපනය තුළින් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් මෝක්ෂය සාක්ෂාත් කරන්න පුළුවන් කියන ඉගැන්වීම. දෙවැනි ඉගැන්වීම බුදුරජාණන් වහන්සේ කාරණා තුනකිනුයි ප්‍රතික්ෂේප කරන්නේ. අත්තකිල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යනාදී විදිහට. අපි බලමු මේ අත්තකිල මතානු යෝගයත් කාමසුකල්ලිකානු යෝගයත් අතර තිබෙන වෙනස සහ බුදුරජාණන් වහන්සේ ඇයි අත්තකිල මතානු යෝගය කාරණා තුනකින් ප්‍රතික්ෂේප කරන්නටත් කාමසුකල්ලිකානු යෝගයේ කාරණා පහකින් ප්‍රතික්ෂේප කරන්නටත් කියලා. කාමසුකල්ලිකානුයෝගයේ ප්‍රතික්ෂේප කරන්න යොදාගත්ත වචන ටික තමයි හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වචන පහ. හීනෝ කියලා කියන්නේ හීනයි පහත්. මේ කාමසුකල්ලිකානුයෝගයේ ඉතාම පහත් එකක්. ඒක ත්‍රිසංගත සත්වයන්ටත් කරන්න පුළුවන් එකක්. එනිසා ඒක හීනයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ගම්මෝ ග්‍රාම්‍යයි. ග්‍රාම්‍යයි කියලා කියන්නේ නූගත් මිනිස්සුන්ටත් මේ වැඩේ කරන්න පුළුවන්. බුද්ධිමත් පිරිසක් ඥානවන්ත පිරිසකට පමණක් නෙවෙයි නූගත් පිරිසකටත් මේ කටයුත්ත බුද්ධිමත් නොවන පිරිසකටත් කරන්න පුළුවන් නිසා උන්වහන්සේ කාමසුකල්ලිකානු යෝගය ග්‍රාම්‍යයි කියලා දේශනා කරනවා. එවගේම හීනෝ ගම්මෝ පෝතුජනිකෝ පෘථග්ජනයි. එහෙමත් නැත්නම් ඒක ආර්ය භූමියට ආර්ය තත්ත්වයට පත්වීම පිණිස උපකාර වෙන්නේ නැහැ. අනරියෝ ඊළඟට අනාර්යයි කියලා කියන අනත්ත සංහිතෝ අනර්ථය පිණිස උපකාර වෙනවා අනර්ථය පිණිස පවතිනවා. අර්ථය පිණිස පවතින්නේ නැහැ. හිත වැඩ පිණිස පවතින්නේ නැහැ. ඒක නිරයට යන්න සමහර විට හේතුවක් වෙන්න පුළුවන්. එනිසා හිත වැඩ පිණිස නොපවතින නිසා අත්තකිල මතානු යෝගයට වඩා කාමසුකල්ලිකානු යෝගය බුදුරජාණන් වහන්සේ කාරණා පහකින් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට අත්තකිල මතානු යෝගය එහෙම නැත්නම් ශරීරයට දැඩි කොට පීඩාවන් ඇති කරවලා එහෙමත් නැත්නම් ශරීරයේ තැවීම තුලින් ලබා ගන්න මෝක්ෂයක් පිළිබඳව ඥානන්සේ අරගෙන ඉන්දීය සමාජ තුළ සාකච්ඡා වෙනවා. ඉතින් අර මුලින් කියපු අත්තකිල මතානු කාමසුකල්ලිකානු යෝගය ගැන කියනවා නම් එදා ඉන්දීය සමාජයේ හැඟීමක් ඉගැන්වීමක් තිබුණා. ණය වෙලා හරි ගිතෙල් කන්නට ඕනේ. මරණින් පස්සේ නැවත ඉපදීමක් කොයින්ද කියලා. යාවත් ජීවේ සුඛං ජීවේ ඍණං කෘත්වා ග්‍රිතං පිවේ
භස්මී භූතස්ය දේහස්ය පුනරාගමනං කෘතක් කියලා හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ මේ ශරීරයේ භස්මී භූතස්ය මේ ශරීරයේ අලු බවට පත් වුණාගෙන් පස්සේ එහෙම නැත්නම් දහනය කිරීමෙන් මේ ශරීරයේ දැවීමෙන් පස්සේ පුනරාගමනං කෘතක් ඒ ශරීරයාගේ එහෙම නැත්නම් ඒ සත්වයාගේ නැවත පැමිණීමක් කොයින්ද කියන තත්වයට දක්වා වර්ධනය වුණා. ඒ වර්ධනය වෙන්න හේතුව තමයි ශාස්ත්‍රත උච්ඡේද දෘෂ්ටි දෙක නිසා. මේ ඉගැන්වීම් දෙක එදා කාලේ සමාජයට ආවේ ශාස්ත්‍රත දෘෂ්ටිය මුල් කරගෙන ඒ වගේම උච්ඡේද දෘෂ්ටිය මුල් කරගෙන. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය මුල් කරගෙන ඉගැන්වුව ඉගැන්වීම එහෙම නැත්නම් ඒ අය ආව නිගමනය තමයි කාමසුකල්ලිකානු යෝගය. තමයි ණය වෙලා හරි ගිතෙල් කන්න ඕන කියන තැනට මේ ශරීරයේ පිනවීම තුලින් ලබන සුවය තමයි නිර්වාණය කියලා කියන්නේ කියන තැනට ඒ අය පත් වුණා. ඊළඟට ශාස්ත්‍රත දෘෂ්ටිය මුල් කරගත්ත පිරිස තමයි අත්කිලමතානුයෝගය තමයි මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට සසර ගමන කෙලවර කර ගැනීමට තියෙන වැඩපිළිවෙල කියලා අන්නේ නිගමනයට ආවේ ශාස්ත්‍රත දෘෂ්ටිය ගත්ත අය. ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා කියන්නේ භවයෙන් භවය නොනැසී නොසිඳී පවත්නා වූ ආත්මයක් පවතිනවායි කියන හැඟීම. එතකොට මේ ශාස්ත්‍රත උච්ඡේද දෘෂ්ටීන් දෙක මුල් කරගෙන උච්ඡේදය කියලා කියන්නේ මේ ජීවිතයෙන් සියල්ල අවසන් කියන එකයි. ශාස්ත්‍රත කියලා කියන්නේ භවයෙන් භවය නොනැසී නොසිඳී පවතින ආත්මයක් තිබෙනවා කියන ඉගැන්වීමයි. එතකොට මේ ආත්ම සංකල්පය මුල් කරගත් ඉගැන්වීම එහෙම නැත්නම් භවයෙන් භවය නොනැසී නොසිඳී පවතින ආත්මයක් පවතිනවා. ඒ ආත්මය සුද්ධ කිරීම සඳහා ආත්ම තපනය අවශ්‍යයි. එහෙම නැත්නම් ශරීරයට දැඩි කොට දුක් දීම අවශ්‍යයි කියලා ඉගැන්වුවේ අත්කිලමතානුයෝගය පිළිගත්ත පිරිසයි. ඒ අයගේ දෘෂ්ටිය උනේ ශාස්ත්‍රත දෘෂ්ටියයි. ඒ වගේම මේ ජීවිතයෙන් පස්සේ නැවත උප්පත්තියක් නැහැ කියන තැනට නිගමනයට ආව පිරිස ගත්ත දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය. ඒ උච්ඡේද දෘෂ්ටිය ගත්ත අය කාමසුකල්ලිකානුයෝගය ඉගැන්වුවා. ඉතින් මෙතනදී ඊළඟට අපිට ගන්න තියෙන කාරණාව තමයි මේ සාකච්ඡා කරන්නට තිබෙන කාරණාව තමයි ඇයි බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලිකානුයෝගයේ වචන 5කින් ප්‍රතික්ෂේප කරලා අත්කිලමතානුයෝගයේ කාරණා 3කින් ප්‍රතික්ෂේප කළා. එතකොට කාමසුකල්ලිකානුයෝගයේ ප්‍රතික්ෂේප කරන්න බුදුරජාණන් වහන්සේ යොදාගත් වචන 3 තමයි දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වචන 3. දුක්ඛෝ දුක් සහගතයි, අනරියෝ අනාරයයි, අනර්ථයේ පිණිස පවතිනවා. ඒකට හීනෝ ගම්මෝ කියලා කිව්වේ නැහැ. හීනයි ග්‍රාම්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ. මේක තිරිසන් සතෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වගේම යම් කිසි පරිත්‍යාගයක් වීරයක් නැති කෙනෙකුට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. දැන් ඔය ඇත්තෝ බැලුවොත් එහෙම අදටත් ඉන්දියාවේ සාදුවරු දැන් අපි දන්න පිරිසක් තමයි ජෛන සාදුවරු කියලා කියන්නේ. එහෙම නැත්නම් නිගණ්ඨ පිරිස. ඒ අය ඊටා දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. මොකක්ද එයාලගේ දුෂ්කර ප්‍රතිපදාව කියලා කියන්නේ? එයාලා හිස රැවුල් මේ අපිවාගේ හිස මේ රේසර් එකකින් හෝ දැලිපිහයකින් බාන්නේ නැහැ. සියල්ල ඒ කෙස් ඔක්කොම ගලවනවා ඇති. ඒ වගේම මේ නිර්වස්ත්‍රව තමයි ඒ තපස එහෙම නැත්නම් ඒ සාදු චර්යාව පවත්වන්නේ. ඉතින් නිර්වස්ත්‍රව ජීවත් වෙනවයි කියන එක සාමාන්‍ය වීරයක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ නිසා ඒකට වීරයක් අවශ්‍යයි. නමුත් ඒ වීරය යොදවලා තියෙන අනාර්ය මාර්ගය නිසා ඒක අනාර්යයි. ඒ වගේම අනර්ථයේ පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතනදී පොඩි මේ සුසර කිරීමක් එහෙම නැත්නම් ඇඩ්ජස්ට්මන්ට් එකක් තමයි කරන්න තියෙන්නේ.
අර මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨියක් බවට පත් කරගත්තොත් ඒ අයට ඒ වීරිය තුලින් ඉතා ඉක්මනින් සත්‍ය අවබෝධයට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා සූත්‍ර දේශනාව ආරම්භයේදීම මේ ශාස්ත්‍රත උච්ඡේද දෘෂ්ටි දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ අත්තිකිලමතානුයෝගයත් කාමසුකල්ලිකානුයෝගයත් මුල් කරගෙන ඒ පස්වග භික්ෂූන් වහන්සේලාට පස්වග මහණුන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් තිබුණා. මේ පස්වග භික්ෂූන් වහන්සේලාට ඔයත් දන්නවා අහලා තියෙන කතාව තමයි මේ පස්වග භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ ප්‍රධාන වීරිය වඩන කාලෙදී අර දුෂ්කර ක්‍රියා කරන කාලෙදී උන්වහන්සේට උපස්ථාන කළා. උපස්ථාන කළේ උන්වහන්සේ කාමසුකල්ලිකානුයෝගය අතහැරලා අත්තිකිලමතානුයෝගයේ එහෙම නැත්නම් මේ ඒ අය පිළිපැදපු මාර්ගයේහි ගමන් කරපු නිසා. ඒ අය පිළිපැදපු මාර්ගය කියලා කියන්නේ ශරීරයට දැඩි කොට දුක් දෙමින් උන්වහන්සේ සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කළා. උන්වහන්සේ පසුව තේරුම් ගන්නවා මේක අන්තයක්, මේක නෙවෙයි නිවැරදි මාර්ගය. ඒ බව දැනගෙන උන්වහන්සේ ටිකෙන් ටික ආහාර පාන පරිභෝගයට ගන්න පටන් ගත්තකින් පස්සේ මේ මහණු පිරිස බෝධිසත්වයන් වහන්සේ අතහැරලා යනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙලා ඉසිපතනේ මිගදායට පළමු ධර්ම දේශනාව සිද්ධ කිරීම පිණිස මේ අය හොයාගෙන එනකොට ඒ ඈත තියාම දැක්කා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපි ළඟට එනවා. මේ එන්නේ සත්‍ය අවබෝධ කරගන්න බැරුව අපිව හොයාගෙන මේ දැන් ඉන්නේ කියන නිගමනයකට මූලිකව මේ අය ඇවිල්ලා හිටියා. එහෙම ඉඳලා කල්පනා කළා ශාක්‍ය වංශිකයෙක් නිසා ආසනයෙන් පවරමු. එහෙම නැත්නම් ආසනයක් දෙමු වැඩ ඉන්න. පෙර ගමන් කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම පය හොදන්න පය පුටුව තියන්න අවශ්‍යත් නැහැ. පැන් තියන්න අවශ්‍යත් නැහැ කියලා මෙහෙම කතිකාවතක් කරගත්ත. නමුත් ඒ කතිකාවෙ ඉන්න බැරි වුණා. ලං වෙත්ම ඒ අය ඒ කියපු කතිකාවතේ ඉන්න බැරුව ඒ කරන්න නැහැ කියලා හිතාගත්තු දේවල් කළා. නමුත් සැකේ කියන එක තවදුරටත් ඒ අයගේ හිත තුළ තියෙනවා මේ අපි ළඟට ආවේ බුද්ධත්වයට පත් වෙන්න බැරුවයි කියන සැකය. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරනවා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් අභිසම්බෝධියට එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කළාය කියලා. සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා යෝචායං කාමීසු කාමසු කල්ලිකානුයෝගෝ ඊනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්තු සංහිතෝ අත්ථකිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්තු සංහිතෝ ඒතේතේ භික්ඛවේ උභෝවන්තේ අනුපගම්ම උභෝවන්තේ අනුපගම්ම මේ අන්ත දෙකම අතහැරලා මේ අන්ත දෙක පුරුදු නොකිරීමෙන් මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසංබුද්ධා. තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවෙන් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවෙන් මැදුම් පිළිවෙතින් අபிසම්බෝධියට එහෙමත් නැත්නම් විශිෂ්ට අවබෝධයට විශිෂ්ට නුවණටපත් වුණා. කතමාදසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? චක්කුකරණී ඥානකරණී රූපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. දහම් ඇස පහල කරන චක්කුකරණී කියලා කිව්වා. ඒ වගේම ඥානකරණී නුවණ පහල කරන චක්කුකරණී ඥානකරණී උපසමාය රූපසමනේ කෙලෙස් නැවත නූපදින තත්වයට පත්වීම පිණිස උපකාර වන මේ වැඩපිළිවෙල. අභිඥාය විශිෂ්ට අවබෝධය පිණිස හේතු වෙන නිබ්බානාය සංවත්තති නිවන පිණිස උපකාර වන මේ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? කතමාදසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගත්ත වැඩපිළිවෙල. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි
මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කතමාජසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියලා උන්වහන්සේ කුමක්ද කියලා අහලා ඊළඟට පිළිතුරු දෙනවා අයංකෝසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. මෙන්න මේකයි තථාගතයන් වහන්සේ විශිෂ්ටාබෝධය පිණිස විශිෂ්ටාබෝධයට පත්වීම පිණිස පාවිච්චි කරපු පුරුදු කරපු වඩපු ප්‍රගුණ කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේවත් නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඊළඟට උන්වහන්සේ ඉස්සරහට කතා කරනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අවසානට කතා කරමු. නැවතත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විස්තර කෙරෙන නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පස්සක භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මේ දුක්ඛාර සත්‍ය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ කියලා උන්වහන්සේ විස්තර කරනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං, අප්පේහි සම්දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යං පිච්ඡං ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට මොකද්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කියලා විස්තර කරනවා. ජාතිය දුකයි. ජාතිය කියලා කියන්නේ යම් කිසි ආකාරයක ඉපදීමක්, පිළිසිඳ ගැනීමක්, නැවත හට ගැනීමක් තියනවාද? අන්න ඒක දුකයි කියන එකයි උන්වහන්සේ පැහැදිලි කළේ. ඒ පිළිබඳව වැඩි විස්තර දැක ගන්න පුළුවන් සූත්‍රය තමයි මේ ධම්මසක්පවතුන් සූත්‍රයට අටුවාවක් වගේ සරියුත් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් සිද්ධ කරන සත්‍ය විභංග සූත්‍ර දේශනාව. එතකොට මේ චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි සත්‍ය විභංග සූත්‍ර දේශනාව කියන්නේ. මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මොකද්ද මේ ජාතිය කියලා කියන්නේ. එතකොට මේ සරලව තේරුම් ගන්න නැවත හට ගැනීමක්, ඉපදීමක්, නැවත කොහේ හරි පහළ වීමක් තියනවාද? අන්න ඒක තමයි ජාතිය කියලා කියන්නේ. ඒ වගේම ජරා කියලා කියන්නේ දිරීමක්, වයසට යාමක්. යම් තැනක වෙනවද, පවතිනවද? අන්න ඒ දිරණ ස්වභාවයට, වෘද්ධියට, වැඩි බවට පත්වීමේ ස්වභාවයට, මුහුකුරා යන ස්වභාවයටයි ජරා කියලා කියන්නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීමක්, රෝග වලට පත්වීම කියන කාරණාවෙන් අපි සරලව තේරුම් ගත්තොත් රෝගාබාධයන්ට ලක්වීම ඒක දුකක් කියන එක අපි කාටවත් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. රෝග පීඩා නොහැදිච්ච කෙනෙක් මේ ධර්ම ශ්‍රවණය කරන ඉන්නවා නම් ඒක මේ අහඹු කාරණාවක්. බණ කියන මටත්, බණ අහන ඇත්තන්ටත් ඒ පිළිබඳව හොඳට පැහැදිලිව අත්දැකීම් තියෙනවා. අඩුතරමේ හිසේ කැක්කුමක් හරි හැදිලා තියෙනවා අපි හැම කෙනෙකුටම. එතකොට රෝග පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කළා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, ව්‍යාධිය රෝග වැළඳීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, මරණය දුකයි. එතකොට මරණයට පත්වීමක්, චුති, චවනතා, භේදෝ, අන්තර්ධානං ඔය විදිහට සච්චිභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා. අතුරුදහන් වීමක්. දැන් අපි දෙවියන් බ්‍රහ්මයන් පිළිබඳව කතා කරනකොට ඒ දෙවියන් බ්‍රහ්මයන් මැරෙනවා කියලා කියන්නේ එයාට කියන්නේ චුත වෙනවා කියලා. සමහර වෙලාවට දැන් ඔයත් අතර ඉන්න කවුරු හරි එකපාරට ඉඳලා නැති වුණාම කොහේ අතුරු මේ චුත වුණාද දන්නේ නැහැ කියලා කියනවනේ. චුත වුණා කියන අර්ථයේ එතනදී පැහැදිලි වෙන්නේ දැන් අපි මැරුණාම මෘත ශරීරයක්, මෘත කලේබරයක් ඉතුරු වෙනවා. දෙවියන් බ්‍රහ්මයන් මරණයට පත් වුණාම
එහෙම මෘත ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි චුති කියලා ඒ අයට ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. මොනියම් ආකාරයක හෝ මරණයක් කියන අර්ථයයි අපි එතනින් තේරුම් ගන්න ඕනේ. දෙවියෙක් වේවා, මිනිසෙක් වේවා, තිරිසංගත සත්වෙක් වේවා, මොනියම්ම විදිහක මරණයක් සිද්ධ වෙනවා නම් ඒ මරණය දුකයි. මරණයට කවුරුවත් කැමති නැහැ. මරණය අප්‍රියයි හැම දිනාටම. මරණය ප්‍රිය කරන අය මේ තුන් ලෝකෙම නැහැ. ඒ නිසා ඒ මරණ ස්වභාවය දුකයි කියන බව දුක්ඛාර සත්‍ය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ඇහෙන්නේ නැතු යනවද? ඇහෙනවද දන්නේ නැහැ මම කතා කරාට. ඇහෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඉස්සෙල්ලට වඩා හොඳයිද? ඔව් ස්වාමීන් වහන්සේ දැන් කැඩෙන්නේ නැතුව හොඳට ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි. එතකොට යම් කිසි විදිහක මරණයක් ගැන පැනවීමක් තියනවද ලෝකෙහි? ඒ මොනියම් ආකාරයේ හෝ මරණය දුක් සහගතයි, ප්‍රිය නැහැ කියන බවයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට මරණම්පි දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියං හා සම්ප්‍රයෝගය අප්‍රිය අය සමග එකතු වීම දුකයි. ඒක සැපයක් වෙන්නේ අපි අපට අහිතවත් අපි කැමති නැති අය එක්ක එකට ජීවත් වෙන්න ලැබීම තරම් අප්‍රිය සහගත, පිළිකුල් සහගත, අකමැති දෙයක් තවත් නැහැ. ඒ වගේම අනිත් පැත්තට යේහි විප්පයෝගෝ දුක්ඛෝ, අපි ඇසුරු කරන්න ප්‍රිය කරන එකට ජීවත් වෙන්න කැමති වෙන අයගේ වියෝගය, වෙන්වීම, හැර යාම ඊටාම දුක් සහගත කාරණාවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යං පිච්ඡං නලබ්බති තම්පි දුක්ඛං, යමක් කැමතිද ඒ නොලැබී යාම දුකයි කියලා. අවසාන වශයෙන් උන්වහන්සේ මේ දුක සංක්ෂේප වශයෙන් හිම නැත්නම් හකුලවල දක්වනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා, මේ උපාදානස්කන්ධ පහම දුකයි. උපාදානස්කන්ධ පහ දුකයි කියලා දේශනා කළා මිසක් පංචස්කන්ධය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. පංචස්කන්ධයක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. පංච උපාදානස්කන්ධයයි දුකට පෙරලෙන්නේ. මොකද්ද උපාදානස්කන්ධය කියලා කියන්නේ? උපාදාන කියලා කියන්නේ ආදාන කියලා කියන්නේ අල්ලා ගැනීමයි. උපාදාන කියලා උප කියන උපසර්ගයේ යෙදුවාම අල්ලලා ළඟට ගන්නවා කියන අර්ථයයි එන්නේ. එතකොට මොකක්ද අල්ලලා ළඟට ගන්න? රූපය මම, මගේ රූපය කියලා. මේ විදිහට මේ පංචස්කන්ධය මමායනය කිරීම තුළින්, මගේ කර ගැනීම තුළින් තමයි මේ දුක හට ගැනීම සිද්ධ වෙන්නේ කියන බව උන්වහන්සේ සංක්ෂේපයෙන් එහෙම නැත්නම් සැකවින් දක්වනවා මේ කොහොම දුක් ගැන කියලා. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභි නන්දිනී සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මොකද්ද මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ? තණ්හාවයි. දුකට හේතුව තණ්හාවයි. ඒක තුන් ආකාරයි. කැමැත්තෙන් බැඳෙන මේ අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. කාම තණ්හාව, භව තණ්හාව සහ විභව තණ්හාව. භව තණ්හාව සහ විභව තණ්හාව කියලා කියන්නේ සාස්වත උච්ඡේද දෘෂ්ටීන් දෙකටයි. කාම තණ්හා කියලා කියන්නේ මේ කාම ලෝකයේ පිළිබඳව තියෙන හැඟීමට, පංචකාමයන් පිනවන්න තියෙන කැමැත්තටයි. භව තණ්හාව කියලා කියන්නේ මේ ශාස්ත්‍රත දෘෂ්ටියට. විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටියට. එතකොට ඒ විදිහට ඒ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පැහැදිලි කරනවා. ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං.
යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා නිරෝධාරි සත්‍ය විස්තර කරන්න. නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ ඇත්තටම නිවනට. එතකොට නිවන විස්තර කරන්න උන්වහන්සේ පාවිච්චි කරපු වචන ටික තමයි යෝ තස්සා ඒව තණ්හාය යම් කිසි ඒ තණ්හාවක් තියෙනවාද යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඉතුරු නැතුවම ඒ තණ්හාව ඉතුරු නැතුවම අශේෂ විරාග ඉතුරු නැතුවම නොඇලීමක් වෙනවාද නිරෝධයක් වෙනවාද නැතිවීමක් වෙනවාද අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ අතහැරීමක් ඡාග කියන එක ගුණයක් හැටියට අපි දන්නවනේ මේ අතහැරීම දාණයට වඩා දියුණු වෙච්ච පරිත්‍යාගශීලී බවට කියන ඡාගය කියලා. එතකොට යම්කිසි තණ්හාවගේ අතහැරීමක් තියෙනවද? නිර්වශේෂ නිරුද්ධයක් තියෙනවද? නිර්වශේෂ නිරුද්ධය කියලා කිව්වේ ඉතුරු නැතුවම නැතිවීම. ඉතුරු නැතුවම නැවත නොහට ගන්නා තත්ත්වයටම නිරුද්ධ වීමක් තියෙනවද? අතහැරීමක් තියෙනවද? පටිනිස්සග්ගෝ ඒ අතහැර දැමීමක් තියෙනවද? කැමැත්ත අතහැරීමක් තියෙනවද? මුත්ති මිදීමක් තියෙනවද? අනාලයෝ ආලය අතහැරීමක් තියෙනවද? අන්න ඒක තමයි දුක්ඛ නිරෝධාරි සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සරලව කිව්වොත් එක වචනකින් කිව්වොත් නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ නිවනටයි. එහෙමනම් ඒ නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍යයි කියන බව ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් පස්වග හාමුදුරන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඊළඟට හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එහෙම නැත්නම් දුක නැති කිරීමේ වැඩපිළිවෙල ප්‍රතිපදාව. ඒක තමයි අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේක ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි ප්‍රඥා කියන වායාම සති සමාධි කියන මාර්ගාංග 8 දියුණු කිරීම. එතකොට මූලිකම කාරණාව තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැතුව මේ මාර්ගයේ අනිකුත් කිසිදු අංගයක් වැඩි දියුණු කරගන්න පුළුවන්කමක් නැහැ. පළමු කොටම අප හැමදෙනා විසින්ම සම්මාදිට්ඨියට පැමිණිය යුතුයි. දැකීම පිරිසිදු වෙච්ච තැන තමයි වැඩපිළිවෙලක් අපට හම්බ වෙන්නේ. ඒ වෙනුවෙන් වීර්ය කරනකොට ඒ වීර්යට කියනවා සම්මා වායාමය කියලා. ඒ වීර්ය මුල් කර සම්මා දිට්ඨියත් එක්ක සම්මා සතිය එනවා. යහපත් සිහිය. එතකොට ඒ සම්මා සතියත් එක්ක මේ එන එක තමයි සම්මා වායාමයකට කියනවා වීර්ය කියලා. ඒ වීර්ය අනුව උත්සාහ කරනකොට තමයි අනිකුත් මාර්ගාංග ටික වැඩෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කතා කරනකොට මිච්ඡා දිට්ඨිය කියලා එකකුත් හම්බ වෙනවා. මිච්ඡා දිට්ඨිය කියනකොට ඒක අපිට මේ සම්මා දිට්ඨිය දෙකට බෙදන්න පුළුවන්. චතුසත්‍ය ලෞකික සම්මා දිට්ඨිය සහ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් කම්මස්සකතා සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා බෙදන්න පුළුවන්. එතකොට මේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන එක ඔයත් අහලා ඇති දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. කාරණා 10ක් පිළිගැනීම. එතනින් තමයි සම්මා දිට්ඨිය ආරම්භ වෙන්නේ. අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති හුතං අත්ති සුකට දුක්කට ආනං කම්මානං පලං විපාකෝ අත්ති ආයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්නා යනාදී විදිහට ඒ කාරණා 10 පැහැදිලි කරනවා. අත්ති දින්නම් කියලා කිව්වේ දීමේ ප්‍රතිඵලය තියෙනවා. අත්ති ඉත්තං කියලා කිව්වේ සුළුවෙන් දෙන දීමනාවට විපාකයක් තියෙනවා. අති හුතං කියලා කිව්වේ මහා දාණයට මහා යාගයට පින් ලැබෙනවා. ඊළඟට අත්ති සුඛට දුක්ඛට ආනං කම්මානම් පලං විපාකෝ සැප දුක්
උපේක්ෂා කියලා කර්මඵල අපි කරන ක්‍රියාවලට ප්‍රතිඵල හම්බ වෙනවා. සුගත දුක්ඛට සැප දුක් කියලා උපේක්ෂා නැහැ. සැප දුක් කියලා අපි කරන ක්‍රියාවලට විපාක ලැබෙනවා. කර්ම විපාකය. ඒ වගේම අත්‍යං ලෝකෝ මෙලවක් තියෙනවා. අති පරෝ ලෝකෝ පරලොවක් තියෙනවා. අති මාතා අම්මට කරන උපස්ථානයෙන් පින් සිද්ධ වෙනවා. අති පිතා තාත්තට කරන උපස්ථානයෙන් පින් සිද්ධ වෙනවා. යනාදී විදිහට ඒ කාරණා 10 මං හිතන්නේ නැවත නැවත ඒවා කියන්න අවශ්‍ය වෙන එකක් නෑ. ඇත්තෝ ඒ කාරණා 10 දන්නවා. ඒක තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය මුල් කරගෙන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එහෙම නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන නිවැරදි අවබෝධය, නිවැරදි වැටහීම තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය හෝ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටියට හැඳින්වෙන්නේ. ලෝකෝත්තර ලෞකික කියන වචන දෙක විස්තර කරගත්තාම තව ටිකක් මේ පිළිබඳව පැහැදිලි වෙයි. ලෞකික කියන මේක ව්‍යාකරණානුකූලව විස්තර කරාම වැඩිපුර පැහැදිලිව තේරෙනවා. සිංහල භාෂාවේ තියෙනවා මේ ඒ වගේම පාලි භාෂාවෙත් තියෙනවා තද්දිත සහ කෘදන්ත කියලා ව්‍යාකරණ. තද් කියන ව්‍යාකරණ රීතිය මට මතක විදිහට තද්දිත කියන ව්‍යාකරණ පාඩම නෙමෙයි මේ අර්ථය තේරුම් ගන්නයි මේ කාරණාව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පද හැදෙනවා ඒ කෘදන්ත ප්‍රත්‍ය වලින්. කෘදන්ත ප්‍රත්‍ය තියෙනවා ඉක නික යනාදී විදිහට. දැන් මෙතන මේ ලෞකික කියන පදේ හැදිලා තියෙන්නේ ලෝක සහ ඉක කියන කෘදන්ත ප්‍රත්‍ය එකතු වෙලා. ඉක ප්‍රත්‍යෙහි අර්ථය තමයි අයිති කියන එක. එතකොට ලෝක ඉක ලෞකික ලෝකයට අයිති කියන අර්ථයයි. එතකොට ලෞකික කියන තැනදී අදාළ වෙන ලෝකයට අයිති. ඊළඟට ලෝකෝත්තර කියන පැත්තට යනකොට ලෝකෝත්තර කියලා කියන්නේ ලොවින් ඈතර වුණු ලෝකයට අයිති කියන අර්ථය. එතකොට පැහැදිලි ලෞකික ලෝකයට අයිති සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෝකෙන් වෙන්වීම පිණිස එහෙම නැත්නම් මේ සංසාර චක්‍රයෙන් මිදීම පිණිස උපකාර වන සම්මාදිට්ඨියකුත් තියෙනවා. එතකොට මිච්ඡාදිට්ඨිය ගැන පැහැදිලි සම්මාදිට්ඨිය මොකක්ද කියලා කතා කරගත්තා. ඒ මිච්ඡාදිට්ඨියෙන් වෙන්වලා සම්මාදිට්ඨියට පත් වීමයි අපි හැම දිනෙකටම අවශ්‍ය කරන්නේ. අපි හිතාගෙන හිටියට අපිට තාම ලෝකෝත්තර සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙලා නැහැ. නමුත් අපට අර ලෞකික සම්මාදිට්ඨිය තිබෙන නිසා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය දියුණු කර ගැනීම පිණිස කටයුතු කරන්න පුළුවන්. ඊළඟට සංකප්ප සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියනකොට මිච්ඡා සංකප්පත් වෙනවා. මිච්ඡා සංකප්ප මොනවද? ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප, කාම සංකප්ප. කාම, ව්‍යාපාද, විහිංසා කියලා කියනවා මිච්ඡා සංකප්ප වලට. කාම කියලා කියන්නේ පංචකාමයන්හි ඇලීම පිණිස කරන කල්පනාවන්ට. ඒ වගේම ව්‍යාපාද කියලා කියන්නේ තරහ උපදවීම පිණිස කරන කල්පනාවන්ට. ඒ වගේම විහිංසා සංකප්ප කියලා කියන්නේ කෙනෙකුට පීඩා කරන්න, හිංසා කරන්න, වෙහෙසටපත් කරන්න කරන කල්පනා. ඒයින් මිදුනහම ඇති වෙන කල්පනාවලට කියනවා සම්මා සංකප්ප කියලා. එතකොට ඒවට කියනවා නෙක්ඛම්ම, ව්‍යාපාද, අවිහිංසා කියලා. ඉතින් මේ සංකල්පනා ඇතිවෙන්න නම් මූලික පියවර, මූලික පදනම වෙන්නේ සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය නැතුව සම්මා සංකප්පයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මම මුලින් මතක් කළා සම්මාදිට්ඨියත් එක්ක එන්නේ සම්මා සතියයි. සම්මා සතිය, සම්මාදිට්ඨියයි, සම්මා සතියත් සම්මා වායාමයක් තුන එකතු වුණොත් හැන තමයි අනිකුත් මාර්ගාංග ටික
වැඩෙන්නේ. ඊළඟට දේශනාවේ පිළිවෙල අනුපිළිවෙලට අර කතා කරගෙන ගියොත් ඊළඟ මාර්ග අංගය තමයි නෙක්ඛම් මොකද දිට්ඨි සංකප්ප වාචා. සම්මා වාචා කියලා කියන්නේ මිච්ඡා වාචා කියලා කොටසකුත් තියෙනවා. එතකොට සම්මා වාචා කියනකොට යහපත් වචනයයි වැරදි වචනයක් තියෙනවා. වැරදි වචන මොනවද? මුසාවාද, පිසුනා වාච, පරසා වාච, සම්ප්‍රප්පලාප කියන වැරදි වචනයන් වලින් වෙන් වෙලා එයින් මේවා විස්තර වශයෙන් කියන්න අවශ්‍ය නැහැ හැම කෙනෙකුටම පැහැදිලි නිසා මම මේ මතුපිටි අර්ථය මතක් කරගෙන යන්නේ. විස්තර අවශ්‍ය තැනකදී විස්තර කරන්නම්. මේ එතකොට සම්මා වාචාව මුසාවාදයෙන් වැළකීලා වගේම මොනවද බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරුස වචනෙන් වැළකීම තමයි සම්මා වාචා කියලා කියන්නේ. ඊළඟට වාචා කම්මන්ත සම්මා කම්මන්තේ කියලා කියන්නේ වැරදි ක්‍රියාවන් වලින් වෙන් වෙන එක. ඒ කියන්නේ මේ කයින් කරන වැරදි ටික ප්‍රාණඝාත, දත්තාදාන, කාමිත්‍යාචාර කියන වැරදි කර්මාන්තයන්ගෙන් වෙන් වෙන එක. ඊළඟට එතකොට මිච්ඡා කම්මන්තක් තියෙනවා, සම්මා කම්මන්තයක් තියෙනවා. ඒකට සම්මා කම්මන්තය තුළ නිරත වීම වාචා කම්මන්ත ආජීව. ඊළඟට ආජීවය එනවා, සම්මා ආජීවය කියලා කියන්නේ මිච්ඡා ආජීවයක් තියෙනවා. මිච්ඡා ආජීවය කියලා කියන්නේ වැරදි දිවි පැවැත්ම. එහෙම නැත්නම් වැරදි ක්‍රමයකට ජීවත් වීම සඳහා ධනය උපයා ගැනීම කියන අර්ථයයි. එතකොට යම්කිසි ලෝකයේ විසින් පිළිගත් ධර්මානුකූල වූ කෙනෙකුට පීඩාවක් නොකර තමනුත් අපහසුතාවයටපත් නොවි හරිහම්බ කරන ක්‍රමයක්, වෘත්තියක්. මේ අහවල් වෘත්තිය කියලා කියන්න බෑ. නමුත් අපට උදාහරණ විදිහට කියන්න පුළුවන් කෘෂි කර්මාන්තය, ගුරු වෘත්තිය, රාජ්‍ය සේවය, මේ වගේ දේවල් නිවැරදි වෘත්තීන් ඒ හැරුණාම වැරදි විදිහට හරිහම්බ කරන ඕනෑම ක්‍රමයක් අයිති වෙන්නේ මිච්ඡා ආජීවයටයි. ඊළඟට ආජීව කම්මන්ත. අපි කම්මන්ත කතා කළා. වායාම. ඊළඟට වායාමයේ කියලා කියන්නේ සම්මා වායාමයටයි. එතනදී කියන්නේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය, උපන්න අකුසල් දුරු කිරීමේ වීර්ය, නූපන් අකුසල් නූපදවීමේ වීර්ය, උපන් කුසල් වැඩි දියුණු කිරීමේ වීර්ය, නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්ය කියන සතර සම්‍යක් ප්‍රදන් වීර්යයෙන් යුක්ත වීම සම්මා වායාමයයි. ඊළඟට සම්මා සති කියලා කියන්නේ සතිපට්ඨානයට, සතර සතිපට්ඨානයට කායානුපස්සී විහෙරති, වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ සතර සතිපට්ඨානයන්හි හික්මෙන ඒ සතර සතිපට්ඨානයේ වඩන ස්වභාවයටයි. එතකොට ඒ සතර සතිපට්ඨානය තමයි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට ඒ තුළ වාසය කිරීමෙන් තමයි සතර සතිපට්ඨානය තුළ වාසය කිරීමෙන් සම්මා දිට්ඨියෙන් ඇති වෙනවා සම්මා වායාමයේ වීර්යයක් ඇති වෙනවා. ඒ වීර්ය මුල් කරගෙන කටයුතු කරනකොට සිහිය උපදිනවා. සිහිය මුල් කරගෙන අනිකුත් මාර්ගාංග වැඩිවීමට උපකාර වෙනවා මුලින් මතක් කළා වගේ. ඊළඟට ඒකේ ප්‍රතිඵලයක් තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. යහපත් සමාධිය. එතකොට ධ්‍යාන 4 තමයි විස්තර කරලා තියෙන්නේ. ධ්‍යාන 4 ඇරුණාම අපිට යම් කිසි විදිහක සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය බුද්ධ දේශනාවේ මූලික අර්ථය එහෙම නැත්නම් මුඛ්‍ය අර්ථය, ඒක බුද්ධ දේශනාවේ පරමාර්ථය සමාධියක් උපදවා ගැනීම නෙවෙයි. සමාධිය උපදවා ගන්නේ ප්‍රඥාව පිණිසයි. ඒ නිසා
විපස්සනාවක් වැඩීමට උපකාරයක් විදිහටයි සමාධියක් උපදවා ගන්න. සමාධිය කෙලවර නෙවෙයි. ඒ නිසා මේ මාර්ගාංගවල තව දෙකක් තියෙනවා මෙතන නිවන නැති නිසා. සම්මා විමුක්ති සහ සම්මා ඥාන කියලා. සම්මා විමුක්තිය සම්මා ඥානයත් ඊළඟට තමයි ඇති වෙන්නේ. එතකොට සම්මා විමුක්තිය කියලා කියන්නේ මනසේ මිදීමයි. ඒ වගේම ඥානය කියලා කියන්නේ යහපත් ඥානය. එතකොට ඒක මිච්ඡා ඥානයක් නෙවෙයි. වැරදි විදිහක ඥානයක් නෙවෙයි. සසර දුක කෙලවර කර ගැනීම පිණිස ආසවක්ෂය පිණිස ආසවක්ෂය ඥානයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට මේ කාරණා තුනකින් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන්. සත්‍ය ඥානය කියලා කියන්නේ ඇත්තටම පවතින ස්වභාවයේ තේරුම් ගැනීම. කෘත්‍ය කියලා කියන්නේ ස්වභාවයේ තේරුම් අරන් ඒ අවබෝධය පිණිස එහෙම නැත්නම් ඒ සාක්ෂාත් කර ගැනීම පිණිස කළ යුතු කාර්ය මොකක්ද කියන එකයි. කෘත කියලා කියන්නේ කරලා ඉවර වුණා කියන අර්ථයයි. එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳව ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි යනාදී විදිහට ඇහැ පහළ වුණා, ආලෝකය පහළ වුණා, නුවණ පහළ වුණා කියලා උන්වහන්සේ පැහැදිලි කරන පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. එතන මේ විශේෂ තැන. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා කිව්වේ පෙර නොඇසූ මේ දුක්ඛාර සත්‍ය පිළිබඳව උන්වහන්සේට ඇස පහළ වුණා, නුවණ පහළ වුණා යනාදී විදිහටයි දේශනා කරන්නේ. එතකොට මේක තමයි සත්‍ය ඥානය. ඉදං දුක්ඛං අරිය සත්‍යං, මෙන්න මේකයි දුක කියලා කියන්නේ කියලා ඇති කරගන්නා වූ අවබෝධය, ඇති කරගන්න ඇතිවන නුවණට, ඒක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට දුක්ඛාර සත්‍යෙහි කෘත්‍ය ඥානය තමයි දුක්ඛාර සත්‍ය මොකද කරන්න ඕනේ? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි යනාදී විදිහට කිව්වා. ඒ දුක්ඛාර සත්‍ය පරිඤ්ඤය කියලා කියන්නේ පිරිසිඳ දැනගන්න ඕනේ. අඩු නැතුව, ඉතුරු නැතුව දුක කියලා කියන්නේ මේකයි. අපට දුක කියලා අපිට යමක් හම්බෙලා තියෙනවා. නමුත් ඒක පරිඤ්ඤය වෙලා නැහැ. පරිඤ්ඤය වෙලා නැහැ කියලා කියන්නේ අපි දුක පිරිසිඳ දැනගෙන නැහැ. දුක පිරිසිඳ දැනගත්තා නම් දුක කෙලවර කරන වැඩපිළිවෙලට අපි ඉක්මනින් අවතීර්ණ වෙනවා. නමුත් අපිට ඇති වෙලා තියෙන දුක පිළිබඳව වැටහීම සම්පූර්ණ පරිපූර්ණ වැටහීමක් නෙවෙයි. ඒ නිසා තමයි තාමත් අපි එහෙ මෙහෙ අතපත ගා ඉන්නේ. එතකොට ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව, දුක්ඛාර සත්‍ය පිළිබඳව පරිපූර්ණ වැටහීමක්, දැනුවත් භාවයක් අපිට ඇති වුණා නම්, එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් දුක්ඛාර සත්‍ය පරිඤ්ඤය වුණා නම්, පිරිසිඳ දැනගත්තා නම්, මීට වඩා වැඩපිළිවෙල අපේ තීව්‍ර වෙනවා, වෙනස් වෙනවා, වේගවත් වෙනවා කියන එකයි. පිරිසිඳ දැක්ක දවසට මෙන්න මේකයි දුක කියලා කියන්නේ කියන එක පිරිසිඳ දැක්ක දවසට තමයි අපට ඉතුරු වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ඒක තමයි කෘත්‍ය, කරන්න තියෙන දේ. කෘත කියලා කියන්නේ කරලා ඉවරුණා කියන බවයි. ඒක පරිඤ්ඤාතා, පිරිසිඳ දැනගත්තා. පරිඤ්ඤය, පරිඤ්ඤාත, මේක පිරිසිඳ දැනගත්තා කියලා දැන ගැනීම. ඊළඟට එන ආර්ය සත්‍ය තමයි සමුදය ආර්ය සත්‍ය, දුක හට ගැනීම. ඉදං දුක්ඛං, දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකද්ද? තණ්හාවයි. දුක්ඛේ හට ගැනීම සිද්ධ වෙන්නේ තණ්හාව නිසායි කියලා දැන ගැනීම. එහෙම දැනගත්ත කෙනා මොකද කරන්නේ? කෘත්‍ය තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යෙහි පහතබ්බ, ප්‍රහාණය කරන්න ඕනේ. මෙන්න මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට
ඒ තණ්හාව ප්‍රහාණය කළා කියලා දැනගන්න. ඒක තමයි කෘත සත්‍ය වෙන්නේ. එතකොට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලානේ කිව්වේ. සත්‍ය ඥානය තමයි මෙන්න මේක තමයි දුකේ හට ගැනීම. මේ තණ්හාව තමයි දුකේ හට ගැනීම. ඒ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ තණ්හාව ප්‍රහාණය කළා කියන බව දැන ගැනීම. එතකොට ඒක තමයි මුල් එක සත්‍ය ඥානය, දෙවෙනි එක කෘත්‍ය ඥානය, අවසාන එක කෘත ඥානය. ඊළඟට දුක්ඛ නිරෝධාරි සත්‍ය. මේ දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දැන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යම්. මෙන්න මේකයි දුක්ඛ නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධාරි සත්‍ය කියලා කියන්නේ නිර්වාණයයි. ඒ නිර්වාණය සච්චිකාතබ්බං සාක්ෂාත් කරන්න ඕනේ, අත්පත් කරගන්න ඕනේ, පත් වෙන්නට ඕනේ, පැමිණෙන්නට ඕනේ. ඒක තමයි කෘත්‍ය ඥානෙ. කෘත ඥානෙ තමයි සච්චිකතං මේක සාක්ෂාත් කළා කියන බව දැන ගැනීම. ඊළඟට අවසාන ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතන්ති. මේක පුරුදු කරන්න ඕනේ, වඩන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ කියන එක දැනගන්නවා. ඒකට කියනවා කෘත්‍ය ඥානය කියලා. කෘත ඥානය තමයි ප්‍රගුණ කළා, දැන් තව දුරටත් ප්‍රගුණ කළ යුත්තක් නැහැ කියන බව දැන ගැනීම. එතකොට මේකට කියනවා ත්‍රිපරිවට්ටය කියලා. මොනවද ත්‍රිපරිවට්ටය වෙන්නේ? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන එක තමයි ත්‍රිපරිවට්ටං. උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ත්‍රිපරිවෘත වූ ද්වාදසාංග ආකාර 12ක් වෙනවානේ. අතර රත්තුන 12යි. එතකොට ඒ 12 ආකාරයකට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න පුළුල් වැටහීම අවශ්‍ය කරනවා. එන්නේ වැටහීම මම ඇති කරගත්තා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යාවකීවංච මේ හිමේසු චතුසු අරිය සත්‍යේසු ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝසි. නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියාපජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසි. යම්තාක් මම මේ ත්‍රිපරිවෘතයෙන් යුක්ත වුණු මේ ද්වාදසාංග චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැද්ද? ඒ තාක් මම කවදාකවත් ඔබලට කියලා තියෙනවද මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා? මේ දෙවියන් සහිත, මරුණු සහිත, මහාන බමුණන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි මම සම්මා සම්බුද්ධයි කියලා දේශනා කරලා තියෙනවද? ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා යතා අතාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියාපජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසි. යම් දවසක මම මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ විදිහට 3 ආකාරයකින් 12 ක්‍රමයකට අවබෝධ කරගත්තද, අන්න එදා තමයි මම මේ දෙවියන් සහිත, මරුන් සහිත, මහාන බමුණන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි අනුත්තර සම්මා සම්බෝධිය, උතුම් වූ සම්මා සම්බෝධියට පත් වුණා කියලා ප්‍රතිඥා කළේ. එහෙම උන්වහන්සේට එහෙම ප්‍රකාශයක් සිද්ධ කරන්න වෙන්නේ මං අර මුලින් මතක් කළානේ පස්වග භික්ෂුන් වහන්සේලාට සැකයක් තිබුණයි කියලා. බෝධිසත්වයන් වහන්සේ හැටියට උන්වහන්සේ ප්‍රධාන වීරිය වඩන කාලෙදී උන්වහන්සේ දුෂ්කර ප්‍රතිපදාව අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට එනකොට මේ අය අතහැරලා ඒ අය කල්පනා කළා දැන් මේ අපි ළඟට එන්න බුදු වෙන්න බැරුවයි කියන සැකය තිබුණා. අන්නේ සැකය දුරු කිරීම පිණිසයි උන්වහන්සේ මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. මම කවදාකවත් ඔබලට මතක තියනවාද මේ ප්‍රධාන වීරිය වඩන කාලෙදී මෙහෙම කියලා තියනවා කියලා උන්වහන්සේ අහනවා. ඒ තුලින් ඒ සැකය සම්පූර්ණයෙන් මෙතනදී දුරු වෙන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට විතරයි. ඒ නිසා උන්වහන්සේ පළමු කොට මේ ධර්මය අවබෝධ කරගන්නවා. උන්වහන්සේ සෝතාපන්න භාවයට පත් වෙනවා. ඒ පළවෙනි ධර්ම දේශනාව තුළින් ඊළඟට නැවත නැවත මේ දේශනාව බුදුරජාණන් වහන්සේ
දවස් කීපයක් දේශනා කිරීම තුළ තමයි අනිකුත් 4 නම සෝතාපන්න වෙන්නේ. ඊළඟට මේ 4 නමම සෝතාපන්න වුණාගෙන් පස්සේ තමයි උන්වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය එහෙම නැත්නම් අනත්ත් ලක්ෂණ සූත්‍රය දේශනා කිරීම තුළින් මේ පස්වග භික්ෂුන් වහන්සේලා අරිහත් භාවයට එහෙම නැත්නම් රහත් භාවයට පත් වෙන්නේ. ඉතින් සූත්‍ර දේශනාවේ ඊළඟට සඳහන් වෙනවා මේ කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේ ධර්මාබෝධය කළා කියන බව බුම්මාටු එහෙම නැත්නම් බුම්මානං දේවානං බුමාටු දෙවියන් සාදුකාර දෙන්න පටන් ගත්තා. ඒ බුමාටු දෙවියන්ගේ සාදුකාරය චාතුරු මහරජික දෙවියන්ට වුණ චාතුරු මහරජික දෙවියන්ගෙන් තාවතිංස දෙවියන්ගෙන් යාම තුසිත නිම්මාන රති පරනිම්මිත වසවර්ති ඊළඟට බ්‍රහ්මකායික දෙවියන් දක්වා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ සාදුනාදේ පැතිරුණාය කියලා සූත්‍රයේ අවසන් වෙන්නේ. ඉතින් මේ විදිහටයි මේ ධම්සක් පැවතුම් සූත්‍රයේහි මූලික අර්ථ විග්‍රහය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔයයන් මේ කරපු දැන් පැයක් විතර මම අනුශාසනාව කරා. ඒ කාරණා මුල් කරගෙන යම් කිසි ගැටලු මොනවා හරි තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සමාවෙන්න පොඩක් දැනගන්න දන්නේ නැති හින්දා අහන්නේ. ස්වාමීන් වහන්සේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනේ ඔබ වහන්සේ භව තණ්හාවට ශාස්ත්‍රීය දෘෂ්ටියත් විභව තණ්හාවට උච්ඡේද දෘෂ්ටියත් පැවසුවා. ඒක පොඩ්ඩක් නැවත චුට්ටක් මං හිතන් හිටියේ කාම තණ්හා නම් අර අපේ ආයතන හා සම්බන්ධ තණ්හාව සියලුම ඊට පස්සේ භවයකට යන තණ්හාවත් විභව තණ්හා කියන්නේ දැන් අපිට කැමති අපිට තියෙන දෙයට අපි කැමති නෑ අපිට නැති දෙයක් ගැන අපි බලාපොරොත්තුෙන් තණ්හාවක් කරනවා කියන එහෙම තමයි මම හිතන් හිටියේ. මම වැරදි ඇති ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් නැවත අපට ඒක තරහ මේ කරුණා කළා ඒක කියලා දෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් කාම තණ්හාව කියන එක පැහැදිලිනේ. භව විභව දෙක ගැනනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා කියන්නේ භවයෙන් භවය නොනැසී නොසිඳී පවතින ආත්මභාවයක් පවතිනවා කියන එකයි. එතකොට භව තණ්හාවෙන් විස්තර වෙන්නේ භව පැවැත්මක් ගැන. එතකොට යම් කිසි කෙනෙක් භව පැවැත්මක් ගැන කල්පනා කරනවා නම් මේ ශාස්ත්‍රත දෘෂ්ටියයි. ඒ කියන්නේ නැවත නැවත ඉපදීමක් ගැන කැමැත්තක් තියෙනවනේ. අන්නේ කැමැත්ත තමයි භව තණ්හා කියලා කියන්නේ. එතකොට ඒක තමයි ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා කියන්නේ. ඊළඟට උච්ඡේද දෘෂ්ටිය කියලා විභව තණ්හා කියලා කියන්නේ මේ භවයක් නැවත නැවත පැවැත්මක් කල්පනා කරන්නේ නැති එක. ඒ කියන්නේ මේකෙන් ඉවර වෙන්න ඕනේ කියන තැනක ඉන්න ඒකත් තණ්හාවක්නේ. මේකෙන් ඉවර වෙන්න ඕනේ කියන කැමැත්තක් තියෙනවා. එතකොට ඒ කැමැත්ත තමයි උච්ඡේද දෘෂ්ටිය හැටියට හඳුන්වන්නේ. තරලව කිව්වොත්. හොඳයි. දැන් පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකට තව කාරණා කීපයක් එකතු කළොත් බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් බෝධිසත්වයන් වහන්සේ පහළ වෙන ඉන්දීය සමාජය තුළ නිවන් අවබෝධ කරගන්න ක්‍රම දෙකයි වැඩපිළිවෙළවල් දෙකයි ඉගෙනුවේ. ඒක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සම්ප්‍රදාය දෙකක් තිබුණානේ බුදුහාඳුරෝ පහළ වෙන ඉන්දියාවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි ශ්‍රමණ සම්ප්‍රදායයි කියලා. බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිර්මාණය වෙන්නේ නිර්මාණවාදයේ පදනම් කරගෙන එහෙම නැත්නම් යම් කිසි
සර්ව බලධාරී දෙවියෙක් ඊශ්වරයෙක් විසින් මේ ලෝකයේ මැව්වා කියන පදනම උඩ මේ බිහිවෙච්ච සංකල්පය එහෙම නැත්නම් ආගමික සම්ප්‍රදාය තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියලා කියන්නේ. එතකොට බ්‍රාහ්මණ සම්ප්‍රදාය පිළිගැනීමක් තිබුණේ මේ ජීවිතයෙන් සියල්ල අවසන් වෙනවා බ්‍රහ්මයා එක්ක එකතු වීම තුල බ්‍රහ්ම සහායතාවයක් එහෙම නැත්නම් බ්‍රහ්මයා හා එකතු වීමක් ගැන තමයි ඒගොල්ලෝ කතා කළේ. එතකොට ඒ අය කතා කළේ පුළුවන් තරම් මේ ජීවිතය තුළ සැපවත් ජීවත් වෙමින් ඒ බ්‍රහ්මයා සමග එකතු වීම පිණිස අවශ්‍ය කරන ගුණධර්ම දියුණු කර ගැනීමක් ගැන. ඒක තමයි මේ උච්ඡේද දෘෂ්ටිය. එහෙම නැත්නම් මේ ජීවිතෙන් සියල්ල අවසන් කියන තැනට පදනම සකස් වෙච්ච දෘෂ්ටිය. ඊළඟට අනිත් පැත්තට අනික් සම්ප්‍රදාය තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදායට විරුද්ධව නැගී හිටපු සම්ප්‍රදාය තමයි ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ. ඔය උපනිෂද් මුනිවරු කියලා එහෙම ඔයත් අහලා ඇති සමහර විට ඒ උපනිෂද් මුනිවරු මේ තමන්ගේ ශිෂ්‍යයන්ට ඉගැන්නුවා මීට වඩා යමක් තියෙනවා මීට වඩා දෙයක් තියෙනවා මේ ජීවිතෙන් සියල්ල අවසන් වෙන්නේ නැහැ යනාදී විදිහට ඒ අය ඉගැන්නුවා ඒ යම්කිසි දර්ශනයක් ඒ මුල් කරගෙන තමයි අපි දන්න බුදුරජාණන් වහන්සේට සමකාලීනව පහළ වෙච්ච සද්ද ශාස්ත්‍රූන් වහන්සේලා අජිත කේශ කම්බලී අකුද කච්චායන ඊළඟට සංජය බෙල්ලට්ටි පුත්ත මක්ඛලී ගෝසාල නිගණ්ඨනාථ පුත්ත ආදී ඒ සද්ද ශාස්ත්‍රූන් වහන්සේලා ශ්‍රමණ සම්ප්‍රදායට අයිති අය. ඒ අය නිර්මාණවාදය පිළිගත්තේ නැහැ. දෙවියන් විසින් ලෝකයේ මැව්වා කියන අදහස බැහැර කරලා සමහර කෙනෙක් මේ හේතුඵල වාදයක් ඉදිරිපත් කරලා තියෙන යම් කිසි විදිහක සමහරු ඉදිරිපත් කරලා තියෙනවා ඒක මේ හේතුඵලවාදයට එහා ගිහින් පුබ්බේකත හේතුවාදයක් මේ පෙර කර්මය නිසා තමයි සියල්ලම සිද්ධ වෙන්නේ කියලා. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරලා නැහැ පුබ්බේකත හේතුවාදයක්. ඊළඟට මේ කවුද නිගණ්ඨනාථ පුත්ත එහෙම නැත්නම් ජෛන මහාවීරතුමා ඉදිරිපත් කරා පරම අවිහිංසාවාදයක්. ඒ වගේම ශාද්වාදය කියලා එකක් තියෙනවා. එයා ඉදිරිපත් කරපු එයාගේ කර්මවාදයක් තියෙනවා. ඒ කර්මවාදය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වුව කර්ම මේ වැඩපිළිවෙලට සමානකමක් තිබුණාට ඊට වඩා ගොඩක් වෙනස් එකක්. එයා දණ්ඩ විදිහට ඉගැන්වුවේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. එයින් ප්‍රබල කර්මයේ හැටියට එයා ඉගැන්වුවේ කාය කර්මයයි. වචී කර්මයවත් මනෝ කර්මයවත් නෙවෙයි. නමුත් බුද්ධ දේශනාවේ ප්‍රබල කර්මය මනෝ කර්මයයි. ඉතින් මේ විදිහට මේ ශ්‍රමණ සම්ප්‍රදායක් ගොඩ නැගුණා. ශ්‍රමණ සම්ප්‍රදාය පිළිගත්ත පිරිස තමයි මේ භවයෙන් භවයට නොනැසී නොසිඳී පවතින ආත්මයක් තියෙනවා. මේ ආත්මය තපනය කිරීමෙන් ආත්මය තැවීමෙන් පරණ කර්ම ගෙවන්න නම් ආත්මය තවන්න ඕනේ. ඒ පරණ කර්ම තවන්න මේ ආත්මය තැවීම සඳහා එය උපයෝගී කරගත්ත මේ කටු මත නිදා ගැනීම. ඊළඟට රත් වූ ගල් උඩ නිදා ගැනීම. පංචතාපයෙන් ශරීරය තැවීම. පංචතාපයෙන් ශරීරය තැවීම කියලා කියන්නේ ගිනි ගොඩවල් 4ක් ගහගෙන මධ්‍යහන වෙලාවේ ඉර මුදුන් වෙන වෙලාවේ ඒ ගිනි ගොඩවල් 4 මැද්දට වෙලා ඉන්න උඩින් ඉරයි එක්ක පහයි. එතකොට මේ විදිහට ශරීරයේ තැවීම තුලින් මේ මෝක්ෂය ලබා ගන්න පුළුවන් කියන ඉගැන්වීම ආවේ ඒක මුල් කරගෙන මේ දිගින් දිගට ආව මේ ආත්ම ශක්තිය තපනය කිරීම තුළින් මේ මෝක්ෂය නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන අර්ථය. එතකොට බ්‍රාහ්මණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදායත් මුල් කරගෙන තමයි ශාස්ත්‍රත උච්ඡේද දෘෂ්ටීන් දෙක ආවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය පිළිගත්ත පිරිස භව තණ්හාවට වැටුණා. ඊළඟට උච්ඡේද දෘෂ්ටිය මේ ශ්‍රමණ සම්ප්‍රදාය මුල් කරගත්ත අය ශාස්ත්‍රත දෘෂ්ටියට වැටුණා. අරගොල්ලෝ භව තණ්හා මුල් කරගෙන උච්ඡේද දෘෂ්ටියට ගියා. මේ ශ්‍රමණ සම්ප්‍රදාය කට්ටිය ශාස්ත්‍රත දෘෂ්ටිය මුල් කරගෙන විභව තණ්හාවට වැටුණා කියන
අර්ථයෙන් තේරුම් ගත්තොත් තවත් පැහැදිලි වේවි. තවත් ප්‍රශ්න තිබෙනවාද? ස්වාමීන් වහන්සේ මේ දේශනාවට අදාළ එකක් නෙවෙයි. එහෙම ඇහුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? අදාළ එකක් අහනවා නම් වැඩිය හොඳයි. ප්‍රශ්න නැත්තම් අපි ටික වෙලාවක් භාවනා කරමු. එහෙම හොඳයි නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ පහසු ඉරියව්වකට එන්න. පහසු ඉරියව්වකින් වාඩි වෙලා ඔයත් පුරුදු කරන භාවනා ක්‍රමයක් අපි විනාඩි 30ක් විතර කරමු. 30ක් 40ක් විතර.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සිල් පවාරණය කරන්නත් තියෙනවා නේද? ඔව් ස්වාමීන් වහන්සේ සිල් පවාරණය කරන අය ඉන්නවා මේ පන්සිල් දෙන්නවා. සිල් අලුත් කරන්නත් කට්ටිය ඉන්නවද? කවුරු හරි ඉන්නවද සිල් අලුත් කරන්න ඕන අය? සිල් පවාරණ කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් අලුත් කරන්න ඕන නම් කියන්න අලුත් කරන්නත් පුළුවන්. ආයිත් එතකොට අලුත් වෙනවනේ සිල්. හොඳයි. කමක් නැහැ ස්වාමීන් වහන්සේ. මමයි සේනකයි තව ඇත්ති තව අය මං හිතන්නේ. දස සිල් නේද? දස සිල්. එහෙමනම් සිල් පවාරණය කරන අය නමස්කාරය කියන්නකො සිල් පවාරණය කරන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සතු 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 හොඳයි. අටසිලුත් අලුත් කරන්න ඕන අය ඉන්නවද? දසසිල් විතරද අලුත් කරන්න ඕනේ? අටසිල් ගන්නෑගේ ඉල්ලීමක් නෑ වගේ කමන්නේ. එහෙනම් මේ දසසිල් අලුත් කරන්න ඕන අය නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ඉසරණ ගමනං සම්පුන්නං බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදික විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි දාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තාත රූප රජත පටිඝානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ගහට්ට දස සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත පන්තේ ලයිහිමනං මේ උදෑසන කාලේ පටන් මේ මොහොත දක්වාම හැමදෙනාම එකතු වෙලා සිද්ධ කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයේ ඔබ අප හැම දෙනෙක් සුරකින්න සියලු පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා සාදර සිතින් සතුට සිතින් අනුමෝදන් වේවා අනුමෝදන්ව දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ඔබ අප හැම දෙනා කෙරෙහි දෙවියන්ගේ දැහැමි ආශිර්වාදය රැකවරණය සලසා දෙත්වා දෙවියන්ටත් පැතුූ බෝධීන් උතුම් නිවනින් සැනසීම පිණිස මේ උදාර පුුණ්‍ය ශක්තිය හේතුවේවාය අනුමෝදන් කරමු ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවා නාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා. ඒ වගේම විශේෂයෙන් මේ මතක් කරලා තිබුණ මංජුලා මහත්මියගේ අයියා මිය පරලෝක ගිහිල්ලා අවුරුදු 4ක් නේද?